අයිබෝවන් සුබ උදෑසනක් වේවා නංගි මල්ලි වල හැමෝටම අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුෂ්කර්ම පීඨය මගින් රැළබීමේ සමබිම නම් අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් සෑම වසරකම ක්‍රියාත්මක කරනවා. ඒ අධ්‍යාපනික වැඩසටහන් මාලාව යටතේ කෘෂි විද්‍යාව ශාස්ත්‍රයේ එන පස පිළිබඳව ඔයාලා හැමෝටම කරුණු කීපයක් සාකච්ඡා කරන්න හැඳින්වීමක් කරන්න ඔයාලට ඒ පිළිබඳ තියෙන ගැටලු निराකරණය වෙන විදිහට මේ පාඩම පැහැදිලි කරන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. ඒ දෙයට කලින් මම ඔයාලට චුටි දෙයක් කියන්න. මේ කෘෂි විද්‍යා විෂය ශාස්ත්‍රය විතරක් නෙවෙයි ඕනෑම මේ පාඩම් කරන්න තියෙන විෂයක් ඔයගොල්ලෝ පාඩම් කරන්න යනකොට කිසිම දෙයක් විෂය කරුණු විදිහට මතක තියාගන්න උත්සාහ කරන්න එපා. ඒක ඒ වෙලාවට සමහරට මතක තියෙයි. නමුත් විභාගෙට ගියාම ඔයගලන්ට ඒක අමතක වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයගලන්ට පුළුවන් නම් මේ දේවල් සාමාන්‍ය ජීවිතයේ තියෙන කරුණු විදිහට මතක තියාගන්න. කොටිම පස ගැන අපි කතා කරද්දී අපි පස කියලා කියන්නේ කුඩා කලින්ම දන්න දෙයක්. පස කුඩා කලින්ම දැකලා තියෙනවා. මේකේ තියෙන විශේෂ කරුණු විදිහට මේ දේවල් ඔලුවට ගන්න නැතුව අපි එදිනදා ජීවිතයේදී අපි මේවා දකින්න ලැබෙන ආකාරය ගැන හිතලා ඒ විදිහට පස පිළිබඳ ඉගෙන ගන්න පුළුවන් නම් ඇත්තට මේක ගොඩක් මතක හිටිනවා. ඒ විදිහට ගොඩාක් විෂය ශාස්ත්‍රයන් වලට ඔයාලට බොහොම පහසුවෙන් මේ දේවල් මතක තියාගන්න ලේසි වෙනවා. හරි. අපි මුලින්ම මේ පස ගැන කතා කරන්න කලින් අපි මුලින්ම බලමු මේ පස කියලා කියන්නේ මොකක්ද කියලා. පසක් කියලා කියන්නේ කාබනික විවිධ ජීවීන් වාතය ජලය ආදීන් සමන්විත පෘථිවි මතු පිට පිහිටා තියෙන ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍යයක් සපයන ගතික දෙයක්. ඒ කියන්නේ අපි මුලින්ම කතා කරන පසක් කියලා කියන්නේ මොකද්ද කියද්දී මේ පසේ අඩංගු දේවල්. අපි පසේ පසක් ගත්තාම කනිජ ද්‍රව්‍ය තියෙනවා, විවිධ ජීවීන් වාසය කරනවා, වාතය තියෙනවා, ජලය තියෙනවා. මේ විදිහට පසේ අඩංගු දේවල් මුලින්ම කියනවා. ඊගාවට පෘථිවියේ මතු පිට තියෙන ශාක වලට මේක අවශ්‍ය ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍යයක් නිසා පස ක්‍රියා කරනවානේ. අපි ඊට පස්සේ ඒ ගැන කියනවා. ඊට පස්සේ අපි කියනවා පස කියලා කියන්නේ ස්ථිතික දෙයක් නෙමෙයි මේක ගතික දෙයක්. ඒ කියන්නේ මේක වෙනස් වෙනවා, රසායනික වෙනස් වෙන්න පුළුවන්, භෞතික වෙනස් වෙන්න පුළුවන්. ඒ විදිහට. ඒ වගේ අපි මේ දේ යනු කුමක්ද කියලා මේ විදිහට තියෙනකොට ඒක එක් කරුණු වලින් කියන්නේ කරුණු විශේෂ කරුණු විදිහට ගන්න නැතුව අපි නිකන් හිතමු අපිට නිකන් කෙනෙක් පස කියන්නේ මොකද්ද කියලා අපි ඇහුවොත් එහෙම අපි කොහොමද කතා කරන්නේ? අපි කියන්නේ පසේ අඩංගු දේවල් මුලින්ම කියනවා. ඊට පස්සේ පස මොනකටද අපිට උදව් වෙන්නේ. ඒ වගේ මේ විදිහට මේ කරුණු මත තියාගත්තොත් ඔයාලට මේ නිර්වචනය බොහොම ලේසියෙන් මත තියාගන්න පුළුවන්. ඊගාට අපි බලමු මේ ඕනම දෙයක් නිර්මාණය වෙන්න පුළුවන් විදිහක් තියෙනවානේ. ඒ කියන්නේ අපි මේ ලෝකෙ දින හැම දෙයක්ම නිර්මාණය වෙච්ච ආකාරයක් තියෙනවා. ඒ වගේ තමයි මේ පස නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි මුලින්ම බලමු. පසක් හැදෙන්න කලින් මුලින්ම පාෂාණ ජීර්ණය වෙලා ඒක පාෂාණ මාතෘද්‍රව්‍ය බවට පත් වෙනවා. පාෂාණ මාතෘද්‍රව්‍ය බවට පත් වුණාට පස්සේ ඒ පාෂාණ මාතෘද්‍රව්‍ය තවදුරටත් ජීර්ණ වෙලා තමයි පස නිර්මාණය වෙන්නේ. අපි ඒක පැහැදිලිව කතා කරමු. එතකොට ඔයාලට ඒක තේරෙයි. එතකොට දැන් අපි දන්නවා හරි පාෂාණ තියෙනවා. ඒක මාතෘද්‍රව්‍යයට පත් වෙලා මාතෘද්‍රව්‍ය තවදුරටත් ජීර්ණ වෙලා පස නිර්මාණය. ඒ කියන්නේ පියවර දෙකක් මේක තියෙනවා. ඒ කියන්නේ මුලින්ම පාෂාණ ජීර්ණය වෙනවා. පාෂාණ ජීර්ණ වෙලා ඊට පස්සේ මේ පාෂාණ ජීර්ණය හැදෙන මාතෘද්‍රව්‍ය පස බවට ජනනය වෙනවා. ඒ නිසා ප්‍රධාන පියවර දෙකයි පාෂාණ ජීර්ණය සහ පාංශු ජනනය. මුලින්ම අපි කතා කරමු දැන් පාෂාණ ජීර්ණ වෙලානේ මාතෘද්‍රව්‍ය වෙන්නේ. මොකද මේ පාෂාණ කියලා කියන්නේ? පාෂාණ කියලා කියන්නේ නංගි මල්ලි මේ පාෂාණ හැදෙන්නේ කොහොමද? පාෂාණ හැදෙන්න කනිජ ද්‍රව්‍ය විශාල වශයෙන් එක්රැස් වීම නිසා සෑදෙන ඝන ස්කන්ධයක් ලෙස තමයි අපි පාෂාණ හඳුන්වන්නේ. ඒ කියන්නේ කනිජ ද්‍රව්‍ය එකක් හරි එහෙම නැත්නම් කනිජ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි මේ පාෂාණ හැදෙන්නේ. එතකොට පාෂාණයක් ගත්තොත් එතකොට අපි කියන්න පුළුවන් හරි පාෂාණයක් හැදෙන්නේ කනිජ ද්‍රව්‍ය එකක් හරි කීපයක් හරි එකතු වෙලා. දැන් මේ පාෂාණ ඇති වෙන ආකාරය ගැන ඒ කියන්නේ ඇති වෙන ආකාරය තියෙනවා. ඒ කියන්නේ පාෂාණයක් හට ගන්න ආකාරය. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් තුනයි. ආග්නේය පාෂාණ, විපරීත පාෂාණ සහ අවසාද්‍ය පාෂාණ විදියට. ආග්නේය පාෂාණ කියලා කියන්නේ ඔයාලා දන්නවා පෘථිවියේ අභ්‍යන්තරයේ ඊටාම ඉහළ උෂ්ණත්වයක් තියෙනවා. මේ ඉහළ උෂ්ණත්වයේ ඇති මැග්මා පෘථිවියේ මතු පිටට පැමිණෙන අවස්ථාවල් තියෙනවා.
දැන් අභ්‍යන්තරයේ ඒක ලොකු උෂ්ණත්වයක තිබුණට ඉහළට එනකොට ඒවා ඝනීභවණය වෙනවා. මොකද අපිට බාහිරේ තියෙන උෂ්ණත්වයේ සිසිල් වීම නිසා. ඒ විදිහට ඒ දේවල් ඝනීභවණය වෙලා තමයි මේ ආග්නේය පාෂාණ නිර්මාණය වෙන්නේ. ඒ විදිහට හැදිච්ච පාෂාණ වලට උදාහරණ විදිහට පිග්මටයිට් සහ චානපයිට් අපිට හඳුන්වන්න පුළුවන්. ඊගාවට තව කොටසක් තියෙනවා අවසාදිත විදිහට හැදෙන පාෂාණ. මොකද මේ අවසාදිත පාෂාණ කියන්නේ අවසාදිත වෙනවා කියන වචනයෙන් අපිට තේරෙනවා ඒ කියන්නේ මොකක්ද තැම්පත් වෙනවා. මොනවද මේ තැම්පත් වෙන්නේ? අපි කිව්වා පාෂාණ හැදෙන්නේ ඛනිජ එකතු වෙලා. මේ විදිහට මේ ඛනිජ තියෙන කොහෙද පස්සේ තියෙන ඛනිජ ද්‍රව්‍ය සුළඟින් එහෙම නැත්නම් ජලයෙන් ඒ විදිහට දසාගෙන ගිහිල්ලා වෙන වෙන ස්ථාන වල තැම්පත් වෙලා ඊට පස්සේ ඒව එකිනෙක තද වීමෙන් තමයි ඒව තද වෙලා ඒව බන්ධනකාරක වලින් එකිනෙක බැඳෙනවා. ඒ විදිහට තමයි අවසාදිත පාෂාණ නිර්මාණය වෙන්නේ. මේ අවසාදිත පාෂාණ නිර්මාණය වීම වගේම මේ ආග්නේය පාෂාණ නිර්මාණය වීම කියන ක්‍රියාවලිය දෙකම අපි මතකේ තියාගෙන තමයි ඊළඟ පාෂාණ කොටසට යන්නේ. ඒක තමයි විපරීත පාෂාණ. මේ ආග්නේය සහ අවසාදිත ලෙස සෑදුණු පාෂාණ විපරීත පාෂාණ බවට පත් වෙන්නේ කොහොමද? පෘථිවියේ භූචලන සිද්ධ වෙනවා. අපි දන්නවා පෘථිවියේ භූචලන භූමිකම්පා සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවල මේ ආග්නේය පාෂාණ සහ අවසාදිත පාෂාණ පෘථිවිය අභ්‍යන්තරයට කිඳා බහැලා අධික උෂ්ණත්ව පීඩන ආදියට ලක් වෙලා තමයි මේ විපරීත පාෂාණ ඇති වෙන්නේ. විපරීත කියන්නේ වෙනස්කම්. විපරීත කියන වචنين අපි දෙන වෙනස්කමක් කියලා. ඒ ආග්නේය සහ අවසාදිත කියන පාෂාණ දෙකම පෘථිවිය අභ්‍යන්තරයට ගිහිල්ලා ඒ අධික උෂ්ණත්වය සහ පීඩනය නිසා විවිධ වෙනස්කම් වලට පත් වෙලා තමයි විපරීත පාෂාණ ඇති වෙන්නේ. හරි. දැන් අපි මුලින්ම කතා කළා මේ පස කියලා කියන්නේ මොකද්ද? පස හැදෙන්නේ කොහොමද? පාෂාණ ජීර්ණයෙන් පස හැදෙනවා. මේ පාෂාණ කියලා කියන්නේ මොකද්ද කියලා අපි කතා කරා. මේ පාෂාණ පස බවට පත් වෙන්න මොනවද සිද්ධ වෙන්නේ? පාෂාණ ජීර්ණය වෙනවා. පාෂාණ ජීර්ණයට බලපාන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. ඒ තමයි භෞතිකව සහ රසායනික සහ ජෛවික ලෙස. භෞතික ආකාරයෙන් පස ජීර්ණය වෙනවා, පාෂාණ ජීර්ණය වෙනවා කියලා කියන්නේ මේ රසායනික සංයුතිය වෙනස් නොවි පාෂාණ කුඩා කැබලි බවට වෙන්නේ. මේකෙත් රසායනිකව කිසිම වෙනස්කමකට භාජනය වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගලායන ජලයට අපි දැකලා තියෙන පස්සාංශු පාෂාණ කැඩිලා පස්සාංශු විදියට ගලාගෙන ගිහින් තැම්පත් වෙනවා. ඒ වගේ දෙයක් වුණාට ඒ පාෂාණ වල සංයුතිය වෙනසක් වෙන්නේ නැහැ. ඒ විදිහට ඒක කැඩිලා බිඳිලා යන එක තමයි වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ශීතක දේශගුණයෙන් තියෙන පරිසරවල අපි දන්නවා පාෂාණ වල සිදුරු සහ පැලුම් නැති. මේ පැලුම් වල ජලය ගිහිල්ලා මේ ශීත දේශගුණ නිසා මිදීමට ලක් වෙනවා. ඒකට පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙලා මේ පාෂාණ කැබලි වලට පත් වෙන්න පුළුවන්. ඒ විදිහට දැන් මේ භෞතික සාධකයක් වෙන ජලය පාෂාණ ජීර්ණයට උදව් වෙන්නේ. ඊට පස්සේ බලමු සුළඟ. සුළඟිනුත් ඒ වගේම අපි කලින් කතා කරා අවසාදිත පාෂාණ නිර්මාණය වීමේදී කතා කළා වගේ පාෂාණෙක් ගැටිලා මේ සුළඟ නිසා ඒව කැඩලා වෙන්න වෙනවා යනවා. ඒලා පස් බවට පත් වෙනවා. තේරෙනවද? මේ විදිහට තවත් භෞතික සාධකයක් ලෙස අපිට සුළඟ ගන්න පුළුවන්. ඒ වගේ තමයි උෂ්ණත්වය. ජලය කතා කරලා සුළඟ කතා කරලා දැන් උෂ්ණත්වය. උෂ්ණත්වය දිවා රාත්‍රී කාලවල සිදුවන උෂ්ණත්ව වෙනස. ඒ කියන්නේ දවල්ට අපි දන්න රස්නේ රාත්‍රී කාලේ සිසිල්. මේ විදිහට උෂ්ණත්ව වෙනසක් සිදු වෙනකොට ගොඩක් වෙලාවට පරිමාව විවිධ වෙනස්කම් වලට ලක් වෙනවා. පාෂාණයේ සමතුලිතතාව කන්දතුල තියෙන බන්ධන මේකෙන් බිඳී යන පුළුවන්. ඒ විදිහට බිඳී වෙනලා ඒක එකිනෙක වෙන්නේ පුළුවන්. තව දෙයක් විදිහට අපි කතා කරලා අපිට රසායනික සාධක. ඒ කියන්නේ අපි මුලින්ම කතා කළේ භෞතික සාධක. ඊට පස්සේ දැන් අපි කතා කරනවා රසායනික මොනවද තියෙන සාධක මේ පාෂාණ ජීර්ණය වෙලා පස හැදෙන්නේ. රසායනික දැන් අපි කලින් භෞතික සාධක ගැන කතා කරද්දී අපි දැක්කා රසායනික සංයුතිය වෙනසක් වෙන්නේ නැහැ. නමුත් රසායනික සාධක ගැන කතා කරද්දී රසායනිකව වෙනස්කම් සිද්ධ වෙන නිසා රසායනික සාධක මගින් පාෂාණ ජීර්ණය කියලා කියන්නේ පාෂාණ තුල පවතින ඛනිජ රසායනික විපර්යාස වලට භාජනය වීම නිසා පාෂාණ ජීර්ණය වේ. මේකී පාෂාණ වල රසායනික ස්වභාවය අපි කියුවා වගේ වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ විදිහට රසායනිකව වෙනස්කම් වලට ලක් වෙන ආකාරය ගැන අපි කතා කරොත්
මුලින්ම අපි කතා කරනවා ද්‍රාවණය වීම. ඔය ද්‍රවණය වීම එහෙම ද්‍රාවණය වීම කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් පාෂාණ තුල පවතින khනිජ මේ පාංශු ද්‍රාවණයත් එක්ක ප්‍රතික්‍රියා කරලා දිය වෙලා යන්න පුළුවන්. එහෙම දිය වෙලා යනකොට වතුර කියන්නේ සාමාන්‍ය පාංශු ද්‍රාවණයක ගැටෙනවා වගේ මේ කාබන් ඩයොක්සයිඩ් වගේ මිශ්‍ර වෙච්ච කාබනික අම්ලයේ මේ දෙක ගැටුණොත් මේ දියවීම ඉතා වේගවත්. එහෙම නැත්නම් පාංශු ද්‍රාවණය සමග ප්‍රතික්‍රියා කරලා ඇත්තම දිය වෙනවා හරිම මන්දගාමී. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලට පේන ඇති කාබන් ඩයොක්සයිඩ් ජලයත් එක්ක එකතු වෙලා මේකේ බයිකාබනේට් හැදිලා තියෙනවා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙලා. මේ බයිකාබනේට් මගේ පාෂාණ වල අඩංගු කැල්සියම් කාබනේට් වගේ රසායනික ද්‍රව්‍ය ඉතාමත් පහසුවෙන් කැල්සියම් බයිකාබනේට් විදිහට වියෝජනය වෙනවා. දැන් මේක ජලයේ විතරක් තිබ්බනම් මේක වියෝජනය සිද්ධ වෙන්නේ ඉතාමත් හිමින්. නමුත් මේ කාබන් ඩයොක්සයිඩ් දියවීමත් එක්ක මේක වැඩි වීමක් වඩපත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ කාබන් ඩයොක්සයිඩ් මගේ මේ ඇති වෙන බයිකාබනේට් විතරක් නෙමෙයි සුද්ධ ජීවි ගොඩාක් මේ විදිහට ද්‍රවණය වීම සඳහා උපකාරී. ඒ කියන්නේ උදව් වෙනවා. දැන් සුද්ධ ජීවීන් කාබන් ද්‍රව වියෝජනය කිරීමෙන් අපි දන්නා සල්ෆර් මේවා ඔක්සිහරණය වෙලා තනුක සල්ෆියුරික් අම්ලෙ තිබුණා. මේකත් මේ වගේම ජලයත් එක්ක එකතු වෙලා තනුක සල්ෆියුරික් කියන අම්ලය හැදිලා මේ විදිහටම රසායනිකව ද්‍රවණය වීම සඳහා උපකාරී වෙනවා. තවත් රසායනික ක්‍රමයක් නිසා අපිට සජලනය වීම දක්නට පුළුවන්. සජලනය වීම කියලා කියනකොටම අපිට ඔළුවට එන ආයකෙන් නිකන් ජලය එකතු වෙනා වගේ දෙයක්. ඔව්. සජලනයේදී වෙන්නේ හිමටයිට්. හිමටයිට් කියලා අපි දන්නවා රසයේ තියෙන khනිජ ඒක ජලයත් එක්ක එකතු වෙලා ලිමොනයිට් බවට පත් වෙනවා. හිමටයිට් ලිමොනයිට් බවට පත් වෙනවා මේ ජලය එකතු වීමත් එක්ක. වර්ණ වෙනස් වීමට අමතරව අණුක විවිධ වෙනස් වෙනවා. එන්නේ සජල සංයෝගයක් පරිමාව වැඩි වුණාන් පස්සේ සජල නොවු අනෙකුත් කණ්ඩ මත තෙරපීමක් ඇති කරනවා. මේ තෙරපීමෙන් බන්ධනකාරක කෙටල පාෂාණ වෙන වෙලා යනවා. ඊගාවට අපි කතා කරන තවත් රසායනික සාධකයක් විදිහට ජල විච්ඡේදනය. ජලයේ විච්ඡේදනය. ඒ කියන්නේ ජලය මෙහිදී සිද්ධ වෙන්නේ රසායනික සංයෝගයක් ජලය සම ප්‍රතික්‍රියා කරන නව සංයෝගයක් සැහැදෙන එක. එහිදී ජල අණුව මොකද්ද වෙන්නේ? H+ ලා OH- ලෙස බිඳලා ගිහිල්ලා මේ OH- H+ ඒ ප්‍රතික්‍රියා කරන සංයෝගයේ තියෙන ද්‍රව්‍යත් එක්ක එකතු වෙලා වෙනත් ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. ඒක තමයි මේකේ සිද්ධ වෙන්නේ. තවත් අපිට අඳින්න පුළුවන් ඒ වගේම තමයි සිලිකේට් khනිජ ජල විච්ඡේදනය වී පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ශාරීරික සංයෝග සහ සිසික් අම්ලය බවට පත්වීම සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ ජල විච්ඡේදනය කියන රසායනික සාධකයේ මත පදනම් කරගෙන. තව දෙයක් තමයි ඔක්සිහරණය. ඔක්සිකරණය කියලා කියන්නේ ඔක්සිකරණයත් රසායනික සාධකයක් ලෙස දක්වන්න පුළුවන්. යම් මූලද්‍රව්‍යයක් ඔක්සිජන් සමග සම්බන්ධ වූ විට හෝ මූලද්‍රව්‍යයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම සිද්ධ වුණාම අපි කියනවා ඒක ඔක්සිකරණයක් කියලා. මේකේ තියෙන අසමතුලිතතාව නිසා මේ බන්ධන පිදී යනවා කියලා අපි කියනවා. උදාහරණයක් ඇටියට යකඩ ධන 2 කියන අයනය යකඩ ධන 3 අයන බවට පත් වෙනවා කියන ඔක්සිකරණයක්. එහෙම වෙලා වර්මිකියුලයිට් මොන්ටලයිට් වැනි මෙඩිකන්ට් ලබා දෙනවා. මේකෙදි මේ ව්‍යුහය බිඳ වැටෙනවා ඔක්සිකරණය වීම නිසා. ඒ වගේම තමයි තවත් රසායනික සාධකයක් අපිට හඳුන්වන්න පුළුවන් කීලේටකරණය. මේ කීලේටකරණය කියලා කියන්නේ මොකද්ද? අපිට මේක එච්චර අහල පුදු වචනයක් නෙමෙයි කීලේටකරණය. මේක 아무තු දෙයක් නෙමෙයි. මේකෙදි වෙන්නේ කාබනික ද්‍රව්‍ය ජීර්ණය වීමෙන් සෑදෙන කාබනික අම්ල ලෝහ අයන සම ප්‍රතික්‍රියා කිරීමෙන් ද්‍රව්‍යතාවය වැඩි වීමත් එක්ක පාෂාණය ඉවත් වෙලා යනවා. ඒක තමයි කීලේටකරණය කියලා බොහොම පැහැදිලි කියන්නේ. يعني කාබනික ද්‍රව්‍ය ජීර්ණය වෙලා හැදෙනවා කාබනික අම්ල හැදෙනවානේ. අපි කලින් කතා කරා වගේ. මේ දේවල් ඔය පාෂාණ වල තියෙන ලෝහ අයනත් එක්ක ප්‍රතික්‍රියා කරලා පාෂාණය ඉවත් වෙලා යනවා. ඒකට පාෂාණ ජීර්ණයක් සිද්ධ වෙනවා රසායනික විදියට. අපි කලින් කතා කරා ඔක්සිකරණය. දැන් ආයෙ අපිට පුළුවන් ඒ වගේම ඔක්සිහරණය. කටට කල්පනා කරන්න පුළුවන් ඔක්සිහරණයෙන් එතකොට පාෂාණ ජීර්ණය වෙන්නේ නැහැ. ඔක්සිහරණයෙන්ුත් පාෂාණ ජීර්ණය වෙනවා. කොහොමද? අපි අර කතා කරානේ යකඩ ධන 3 අයනේ. ඒක යකඩ ධන 2 අයනේ බවට පත් වෙන්න පුළුවන්. ඒකෙදි ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වීම තමයි සිද්ධ වෙන්නේ
අපි කතා කරා ඔක්සිකරණයේදී. මේකෙදි වෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා. ඒ කියන්නේ යකඩ ධන 3 අයනය ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන යකඩ ධන 2 අයනයෙන් බාටපත් වෙනවා. ඒ වගේම තමයි අපි දැන් සාධක දෙකක් කතා කරා. භෞතික සාධක කතා කළා. දැන් මේ රසායනික සාධක කතා කළා. ඒ වගේම තවත් සාධකයක් අපි කතා කළා. ඒ තමයි ජෛව විද්‍යාත්මක සාධක. මොකද ජෛව විද්‍යාත්මක සාධක? ඒ කියන්නේ ජීවීන් වගේ යම්කිසි ජීවි ක්‍රියාවලිය වලින් කොහොමද පාෂාණ ජීර්ණය වෙන්නේ? නැත්නම් පාෂාණ කැඩලා බිඳලා යන්නේ. ජීවි ක්‍රියාවලිය ගත්තොත් අපි ගොඩක් තියෙනවා. ඒ කියන්නේ පාෂාණ කැඩලා බිඳලා යන ජීවි ක්‍රියාවලිය හිතන්නේ. ඔයාලා දැකලා තියෙන මිනිස්සු කොච්චරවත් කළුගල් කැඩීම, හුණුගල් කැඩීම වගේ මානව ක්‍රියාකාරකම් වලින් පාෂාණ ඉතා කුඩා කොටස් වලට කඩලා බිඳලා දානවා වගේ දෙයක්. ඒක ඇත්තටම ජෛව ක්‍රියාවලිය. ඒ වගේම තමයි මේ ජෛව කිව්වන් පස්සේ ශාක වෙනත් පැත්තක් තියෙනවානේ. මේ ශාක වල මුල් ඔයාලා දැකලාදී පාෂාණ අතරින් ගිහිල්ලා මේ පාෂාණ කුඩා කොටස් වලට කැඩලා බිඳලා ගිහින් තියෙන එක. ඒ විදිහට ජෛව විද්‍යාත්මකව මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට ඔය ලයිකන පාසි අපි දෙක තියෙනවා ලයිකන පාසි වගේ දේවල් ගල් මත වැඩිලා ඊට පස්සේ මේ පාෂාණ ජීර්ණයටපත් වෙනවා. ඒ කියන්නේ ඒවයි මගින් කාබනික අම්ලයක් නිපදවනවා. ඒ මගින් පාෂාණ ජීර්ණය සිද්ධ වෙනවා. හරි. දැන් අපි කතා කරා පාෂාණ ජීර්ණය වෙන ආකාරය. ඊට පස්සේ තව පියවරක් අපිට මතකයි තිබුණා. පාෂාණ ජීර්ණ මේ මාතෘ ද්‍රව්‍ය ඇති වෙනවා. ඒක පාංශු ජනනය බවට පත් වෙනවා. මේකෙදි පාංශු ජනනය මුලින් කරා පාෂාණ ජීර්ණයන් කුමක්ද? ඊට පස්සේ අපි දැන් කතා කරනවා හරි පාෂාණ ජීර්ණය වුණා. දැන් පාංශු ජනනය වෙනවා කියලා කියන්නේ මොකක්ද? කියන්නේ පාංශු ජනනය කියලා සරලව පස්සේ ඇති වෙනවා. පාෂාණ ජීර්ණයෙන් ඇති වෙන මාතෘ ද්‍රව්‍ය කාලයක් සමගම විවිධ දේශගුණ තත්ත්වවලට භාජනය වීමෙන් සහ කාබනික ද්‍රව්‍යත් එක්ක එකතු වෙලා තමයි පරිණත පසක් හැදෙන්නේ. මේ විදිහට පාංශු ජනනයට බලපාන දැන් අපි කතා කරා විවිධ දේශගුණික තත්ත්ව මාතෘ ද්‍රව්‍ය සමග එකතු වෙලා. ඒකකොට අපි දැනනවා කියන සාධකයක් තියෙනවා. සාධක කීපයක් බලපාන. පාංශු ජනනයට සාධක බලපාන. මේ විදිහට බලපාන සාධක තමයි ප්‍රධාන වශයෙන් මේ දක්වලා තියෙන මාතෘ ද්‍රව්‍ය, පෝෂකතාව, කාලය, දේශගුණ, ජෛව සාධක. මේකෙන් අපි මුලින්ම කතා කරලා බලමු සක්‍රීය සාධක සහ අක්‍රීය සාධක ලෙස කොටස් දෙකක්. මේකෙදි අක්‍රීය සාධක වලට වඩා සක්‍රීය සාධක කියන්නේ බොහොම ක්‍රියාකාරී මට්ටමේ තියෙන සාධක. අනෙක් දේවල් අක්‍රීය සාධක ලෙස ගණන් කරන්න පුළුවන්. පළවෙනි කාරණේදී අපි ගමු මාතෘ ද්‍රව්‍ය. මේ මාතෘ ද්‍රව්‍ය අපිට කාරණා හම්බුණා. මේ මාතෘ ද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ වලට එන්න පුළුවන්. මාතෘ ද්‍රව්‍යයක් කියන්නේ පාෂාණ වලට වඩා සරල. ඇයි පාෂාණ ජීර්ණය වෙලානේ මාතෘ ද්‍රව්‍ය හැදෙන්නේ. ඒකට මාතෘ ද්‍රව්‍ය පාෂාණ වලට සරලයි. හැබැයි පස්සේ තරමට වියෝජන වෙන්නේ නැහැ. ඒ කියන්නේ අතරමැදි අවස්ථාවේ පවතින ද්‍රව්‍ය කියන එක තේරෙනවා. මාතෘ ද්‍රව්‍ය කියන්නේ ආන්ගේ විදිහට පාෂාණ ජීර්ණයෙන් ලැබෙන අතරමැදි අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ලෙස දක්වන්න පුළුවන්. මේ විදිහට ඔයාලට දකින්න පුළුවන් මාතෘ ද්‍රව්‍ය ඒවායින් සෑදෙන පස්වල ලක්ෂණ. ඒ කියන්නේ මාතෘ ද්‍රව්‍ය වලට අනුව සෑදෙන පස්වල ලක්ෂණ වෙනස් වෙනවා කියලා ඔයාලට පේන්න පුළුවන්. ඒක අපි ඔයාලට බලන්න තේරෙයි. හරි. ඊගාවට අපි තව දෙවෙනි කාරණයට යමු. ඒ තමයි භූෂමතාව. භූෂමතාව කියලා කිව්වම ඔයාලා දන්නවා භූමියේ තිබෙන මොකක් හරි වෙනස්කම. අන්න ඒ විදිහට ඔයාලා අවබෝධය ගන්න. මොකක් හරි වචනයක් දැක්කම ඒකේ තේරුම නිර්වචනයක් විදිහට බලනට වඩා අපි හිතට ගන්න පුළුවන්. භූෂමතාව කියලා කියන්නේ භූමියේ සිදුවෙන වෙනස්. ඒ කියන්නේ භූමියේ කියන්නේ භූමිය උස්වීම, භූමිය බැහැවුම් වීම සහ ඒ භූමිය ඉරුට මුහුණලා ඇති දිශාව කියන සාධක තුන බලපානවා. අපි මේ කතා කරු පාංශු ජනනයට. කොහොමද අපි බලපන්නේ? අපි මුලින් වෙනින්ම කතා කරමු. හරි. අපි කතා කරමු උච්චත්වය. උච්චත්වය ගත්තොත් එහෙම උච්චත්වය ඉහළට යන්න උෂ්ණත්වය අඩු වෙනවා. ඉහළට යන්න සීතල වෙනවා. එතකොට අපි ගත්තොත් ඉහළ භූමි ප්‍රදේශයක තියෙන පසට වඩා
දැන් පහළ ප්‍රදේශයක තියෙන පස බොහොම ජනනය වෙනවා ඉක්මනට. ඇයි ක්‍රියාකාරීත්වය වැඩි පහළ. උච්චත්වය වැඩි උඩ තියෙන පාංශු ජනනය වෙන ශීඝ්‍රතාව හරිම අඩුයි. ඒක තමයි උච්චත්වය බලපාන්නේ. බැවුම ගත්තොත් එම අධික බැවුමක් තියෙනකොට නිරන්තරයෙන් පස සෝදා යනවා. ඒකට පාංශු ජනනය කියන එකට බාධා වෙනවා. ඒ වගේම තමයි අපරිමිත පසක් අපිට දකින්න ලැබෙනවා. බැවුම අධික වෙන විට. ඒ වගේ තමයි හිරුට මුහුණ නැති දිශාව කොහොමද බලපාන්නේ? හිරුට මුහුණලා තියෙනවා කියලා කියන්නේම අර මුලින් අපි කතා කරපු උෂ්ණත්වයේ බලපෑම. හිරුට මුහුණලා තියෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට මේ ක්‍රියාකාරීත්වය වැඩි වෙන ශුද්ධ ජීවීන්. ඒකට පසුච්ච ජනනය ඉතාමත්ම හොඳින් සිද්ධ වෙනවා. ඊට පස්සේ තවත් ප්‍රධාන සාධකයක්. ඒ තමයි කාලය. කාලය ගත වෙනකොට මේ පාංශු ජනනය සිද්ධ වෙනකොට මේ අපි දන්නවනේ මේ පාංශු ජනනයට බලපාන අනෙකුත් සාධක. ඒ සාධක වැඩි කාලයක් ලැබෙන්න පාංශු ජනනය හොඳින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වැඩි කාලයක් තිස්සේ ඒ සාධක ලැබිච්ච පසක් ගත්තොත් අඩු කාලයක් තිස්සේ ඒ සාධක ලැබිච්ච පසකට වඩා ලොකු පරිණතභාවයක් සහ ජනනයක් පෙන්වුම් කරනවා. දේශගුණීය බලපෑම ගත්තොත් අපි කතා කරමු තවත් ප්‍රධාන කාරණයක් තමයි දේශගුණීය බලපෑම. දේශගුණීය බලපෑම ගත්තොත් අපිට වෙනම කතා කරනවා වර්ෂාපතනයේ උෂ්ණත්වය කියන සාධක දෙක. මේ දෙකත් අර කලින් මගෙම තමයි මේ දේවල් හැබැයි අපි මතක තියාගන්න මේවා සක්‍රීය සාධක. මේකෙදි වර්ෂාපතනය අධික වර්ෂාපතනයක් තියෙනකොට අපි දන්නවා බාෂ්මික කැටයන ශරණය වෙලා ආම්ලික කැටයන තමයි ඉතුරු වෙන්නේ. එතකොට මේ ආම්ලික කැටයන ගොඩාක් කුණුගල් සමග ප්‍රතික්‍රියා කරලා කැල්සියම් කාබනේට් හදනවා. අපි මුලින් කතා කළා ඒක. ඒ වගේ තමයි වර්ෂාව අඩු වෙනකොට පස්සේ කාබනේට එකතු වෙලා එතකොට පස්සේ ශාරී වෙනවා. එතකොට පාංශු ජනනයේදී සිද්ධ වෙන එතන කිව්වොත් සංයුක්තයේ සිද්ධ වෙන බලපෑම් වලට දේශගුණීය බලපානවා. ඒ විදිහට වර්ෂාපතනයේ බලපානවා. ඒ විදිහට උෂ්ණත්වය ගත්තොත් උෂ්ණත්වය වැඩි වීම මගිනුත් අපි කලින් කතා කළා වගේම භෞතික රසායනික ජීවන ක්‍රියාවලිය වැඩි වෙලා පාංශු ජනනය හොඳින් සිද්ධ වෙනවා. ඒකම අපිට පුළුවන් ජෛව සාධකවල බලපෑම කියන කාරණාව. මොකද අනිකුත් දේශගුණ සාධකවල බලපෑම අපිට එච්චර ලොකුවට ඒකෙදි පේන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් තිබ්බේ අර උෂ්ණත්වය සහ වර්ෂාපතනය. ඊට පස්සේ අපි බලමු මේ ජෛව සාධකවල බලපෑම. මේ ජෛව සාධකවල බලපෑම පාංශු ජනනයට කොහොමද බලපාන්නේ? අපි කලින් කතා කරන්නේ ජෛව සාධක ජෛව මිනිස්සු ජෛවික ක්‍රියාවලිය කොහොමද ආශාන ජීවිතයට බලපාන්නේ කියලා. ඒ වගේම පාංශු ජනනයට කොහොමද බලපාන්නේ? පාංශු ජනනයට බලපාන ජෛව සාධක ඉදිරියට පස්සේ ශාක ලොකු කාර්යයක් කරනවා. මේ ශාකවල තියෙන ශාක කොටස් පසට තැම්පත් වෙනවත් එක්ක පහසු පසට එකතු වීමත් එක්ක මේ කැල්සියම් සෝඩියම් මැග්නීසියම් වගේ කැටයන මේකට එකතු වෙනවා. දැන් මේ ශාක කොටස් වල තියෙන කැල්සියම් සෝඩියම් මැග්නීසියම් අඩුයි නම් ඒ පාංශු ජනනය සිද්ධ වෙන්නේ ආම්ලික කැටයන වල එකතු වෙනවා. අන්න ඒ වගේ ගොඩාක් වෙනස්කම් ඇති වෙනවා ශාක කොටස් වල පසට එකතු වීම කියන කාරණාවේදී පාංශු ජනනය සමග. ඒ වගේම තමයි ශුද්ධ ජීවීන් මගින් වායු ගෝලයේ නයිට්‍රජන් තිර කිරීම ගැන අපි අහලා දෙනවා. ශුද්ධ ජීවීන්ට හැකියාවක් තියෙනවා වායු ගෝල නයිට්‍රජන් තිර කරන්න. එතකොට පස්සේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි වෙනවා. පස්සේ නයිට්‍රජන් සහ කාබනික ප්‍රමාණය වැඩි වෙනවා ශුද්ධ ජීවීන් ක්‍රියාවලිය මගින් ද්‍රව්‍ය ජීර්ණය වීම සිද්ධ වීමත් එක්ක. ඒ වගේ තමයි ශුද්ධ ජීවීන්ට අමතරව අපි දන්නවනේ තවත් ජීවීන් ඉන්නවා මහා ජීවීන් කියලා හඳුන්වන. මේ මහා ජීවීන් කියලා හඳුන්වන ජීවීන් නැත්නම් ගත්තොත් ගැඩවිලු. එතකොට මීයෝ වගේ අය මේ පස හාරගෙන කොයි වෙලේ ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාකාරී වෙනවා. එතකොට පසට කාබනික ද්‍රව්‍ය එයාලගේ මල ද්‍රව්‍ය වලින් එක් වෙනවා. ඊට පස්සේ පස මිශ්‍ර වෙනවා. ඊට පස්සේ පස නිර්මාණයට එයාලා ඒ විදිහට දායක වෙනවා. ඒ වගේ මිනිසා ගත්තොත් කුෂ්කාර්මික කටයුතු වලදී පොහොර බාහිර කර. තවත් වෙනත් සංවර්ධන ක්‍රියාවලදී පාංශු ජනනය සඳහා බලපෑම් ඇති කරන ක්‍රියාකාරකම් රාශියක් සිදු කරන නිසා පාංශු වල ජෛව සාධක ගත්තොත් ඒක. අපි දැන් මේ කරුණු පහ ගැනම කතා කරා. මොනවද? මේ කරුණු පහ ආයෙත් කතා කරමු. මාතෘ ද්‍රව්‍ය තියෙන භූෂමතාව ගැන කතා කළා. කාලය ගැන කතා කළා. දේශගුණික සාධක ගැන කතා කළා. දැන් ජෛව සාධක වල බලපෑම් කතා කළා. ඊට පස්සේ මේ විදිහට ඇති ජනනය වෙච්ච පාංශු
ජනනය නිසා ඇතිවෙච්ච පාංශු පැතිකඩ කියලා කියන්නේ මොකද්ද? මේ පාංශු පැතිකඩක් කියලා කියන්නේ කොහොමද දෙයක්ද කියන ගැන අපි ඊළඟ කතා කරන්න යනවා. පාංශු පැතිකඩක් කියලා කියන්නේ පසේ මතු පිටින් ඉඳලා මාතෘ ප්‍රාශානය දක්වා විවිධ ස්තරවල පිහිටීම පැහැදිලිව දක්වන පසේ සිරස් කඩක්, දික් කඩක් සහ සිරස් කඩක් ලෙස රූප සටහන් අපි වර්ග කරනවා. මේකදී අපි කියන්නේ සිරස් කඩ. සිරස් කඩක් ඒකේ පෙන්වන්නේ බොහොම ස්තර ලෙස වෙන් කළ පෙන්වන්නේ පාෂාණය මත පිටින් ඉඳන් මාතෘ පාෂාණය දක්වා කොහොමද පස නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. අපි ඉගෙන ගන්න ලේසිවට මේක කොටස් පහකට කඩලා වෙන් කළ තියෙනවා. ඇත්තටම කිව්වොත් මේකේ තවත් කලාප වලට වෙන් කරපු පාංශු පැතිකඩකුත් තියෙනවා. ඒ පාංශු පැතිකඩ ගැන මේ නව නිර්දේශයේ අනංගු වෙන්නේ නැති නිසා අපි කතා කරන්නේ මේ ස්තර පහක් පමණක් කියන පාංශු පැතිකඩ ගැන. මේකෙදි අපි මේ පාංශු පැතිකඩ පහට අපි සාමාන්‍යයෙන් අපි නම් කරන කාබනික කලාපය, විශේෂණ කලාපය, සංචායක කලාපය, මාතෘ ද්‍රව්‍ය සහ මාතෘ පාෂාණ තත්ත්වය කියලා. ඒක අපි සාමාන්‍යයෙන් අකුරු වලින් නම් කරලා තියෙන ලේසියට O, A, B, C සහ R විදිහට. ඊට පස්සේ අපි මේ කාංශු කලාප පහගෙන සාමාන්‍යයෙන් දල හැදින්වීමක් ගමු. O කලාප කියන්නේ පස මතු පිට තියෙන කාබනික ද්‍රව්‍ය නම් කලාප. ඊට පල්ලෙහෙන් තියෙන A කලාප. පස මතු පිට කාබනික ද්‍රව්‍ය විශේෂයෙන්ම මේ කණිජ එක්ස්ට්‍රැස් වීම සිදු වෙනවනේ. ඒවා තව මේ මතු පිට වෙන වර්ෂාවත් එක්ක පහළටම ශරණය වෙන කලාපයක් තමයි මේ ඒ කලාපය. ඒ කලාපයේ තියෙන මේ කණිජ ද්‍රව්‍ය වර්ෂාවත් එක්කම පහළට ශරණය වෙලා යනවා. ඒක ශරණය කලාපය කියලා විශේෂයෙන් මිනිස්සු හදනවා. මේ විදිහට ශරණය වෙලා ගිහිල්ලා පෝෂක තැම්පත් වෙන කලාපයක් තියෙනවා. ඒක තමයි ඊගාවට B කලාපය ලෙස හඳුන්වන්නේ. මේ B කලාපය කියලා කියන්නේ පසේ තියෙන සංචායක කලාපය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ අර කණිජ තැම්පත් වෙන නිසා. ඊට පස්සේ C කලාපය පාෂාණ ජීවනයේ ලැබුණු මාතෘ ද්‍රව්‍ය තියෙන කලාපය තමයි C කලාපය. R කලාපය කියන්නේ පහළින් තියෙන කලාපය. මේ විදිහට ඒ කලාප පාවිච්චි කරන ඔයගොල්ලෝ ඒක නිකන් චිත්‍රයක් වගේ හදලා ගන්න. අත තියෙනවා. ඊට පස්සේ කණිජ මනංගු ඒ කලාපේ තියෙනවා. ඊට පස්සේ ඒකෙන් කණිජ ශරණය වෙලා ගිහලා තැම්පත් වෙන B කලාපේ තියෙනවා. ඊට පස්සේ C R. මේ විදිහට ඉතින් මවා ගන්න. අපි ඊට පස්සේ දල ආදර්ශයක් ගන්න මේ විදිහට බලමු. මේකේ තියෙනවා පැතිකඩ සංවර්ධනය වෙන ආකාරය සැනින්සර. කොටින්ම මේ පැතිකඩ සංවර්ධනය වෙන්න ඉතා විශාල කාලයක් යනවා. කොටින්ම අපිට ඒ අර පාංශු පැතිකඩ ගත්තාන් පස්සේ අපිට ඒකෙන් බලන්න පුළුවන් මේ පස කොච්චරක්නම් දුරට කියන්නේ කොච්චර කාලයක් තිස්සේ වර්ධනය වෙච්ච පසක් කියලා අපිට නිර්ණය කරන්න පුළුවන්. ඒ විදිහට ගත්තාම පළවෙනි අවස්ථාව ලෙස අපිට හඳුන්වන්න පුළුවන් මේ ජීර්ණය ආරම්භ කරන අවස්ථාව. ඒක පළවෙනි අවස්ථාව. මුලින්ම මොකුත් පටන් ගන්න නැහැ. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී අපිට පුළුවන් ජීර්ණය ආරම්භ වෙලා අවුරුදු 10ක් විතර ගත වුණාට පස්සේ මාතෘ ද්‍රව්‍ය නිර්මාණය වුණාම මේක ස්තර දෙකකට වෙන් වෙනවා. අර දකින්න පුළුවන් C සහ R විදියට. R කලාපයට C කියලා කලාපයක් තැම්පත් වුණා මේ මාතෘ ද්‍රව්‍ය නිර්මාණය වෙනත් එක්ක. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව දැන් ඔයාලට පේනවා A, C, R විදියට තුනකට වෙන් වෙලා තියෙනවා. සංවර්ධනය ආරම්භ වී වසර 100ක් පවන ගත වුණාට පස්සේ තමයි අපිට මේක පේන්නේ. ඒකෙදි වෙන්නේ වෘක්ෂලතා ආදී මාතෘ ද්‍රව්‍ය මත වැඩි ද්‍රව්‍ය පැතිකඩ මතට එකතු වී මේ A කියලා කලාපයක් අලුතින් වර්ධනය වෙනවා. මේක තුන්වෙනි අවස්ථාවේ හඳුනනවා. එතකොට ඔන්න ස්තර තුනකට පස්ස හැදලා තියෙනවා. ඊගාවට මේ A කියන කලාපය ස්තර දෙකකට වෙන් වෙනවා. හරියටම අවුරුදු 1000ක් විතර ගියාට පස්සේ සංවර්ධනය ආරම්භ වී වසර 1000ක් පමණ ගත වූ පසු වර්ධනය හා ව්‍යුහය දියුණු වෙනවා. ඒ කලාපය ඝනකම් වෙලා O කලාපය ශාක අවශේෂ එකතු වීමෙන් සංවර්ධනය වෙලා යකඩ ඔක්සයිඩ් සිලිකේට් මැඩිකල් නිෂ්පාදනය වී පහළට විශේෂණය වීම මගින් මේ B කියලා රතු වර්ණයක් සහිත කලාපයක් ඇති වෙනවා. එතකොට අපිට දක්වන්න පුළුවන් හතරවෙනි අවස්ථාවේදී ස්තර හතරක් දක්වන්න ලැබෙනවා. පස්වෙනි අවස්ථාවේදී අපිට දක්වන්න ලැබෙන ස්තර පහක්. එකේදී 1යි, දෙකේදී 2යි, තුනේදී 3යි, හතරවෙනි අවස්ථාවේදී ස්තර 4යි, පස්වෙනි අවස්ථාවේ ස්තර 5යි. මේක ඔයාලට එක මතේ තියාගන්න ලේසි. එතකොට සංවර්ධන ආරම්භ වෙලා වසර 10000ක් විතර ගත වුණාට පස්සේ තමයි අපිට මේ පස්වෙනි අවස්ථාව දක්වන්න බැහැ.
යකඩ ඔක්සයිඩ් හා මැටි තවදුරටත් නිර්මාණය වී පහළට විශෝධනය වීමෙන් තමයි මේ කලාපයේ දක්නට ලැබෙන මේ ප්‍රොමිනන්ට් මේ කියන්නේ ගොඩක් හොඳින් පේන බී කලාපය ඇති වෙලා තියෙනවා. කාබනික ද්‍රව්‍ය එකතු වීමෙන් ඒ කලාපයේ ඝනකම සහ තද පැහැයකුත් ඇති වෙලා අපිට දක්න ලැබෙනවා. මේ විදිහට අර විටින් විට ඇති වෙන පියවරයන් එක්ක අවස්ථාවන් එක්ක පස්සේ තියෙන ස්තරවල වෙනස්කම් ඇති වෙනවා. පැතිකඩ සංවර්ධනය වසර ලක්ෂයක් පමණ ගියාට පස්සේ දිගින් දිගටම යකඩ ඔක්සයිඩ් සහ සිලිකේට් ඛනිජ මේ විශෝධනය දිගින් දිගටම සිද්ධ වෙලා බී කලාපයට ඉහළින් අපිට දක්න ලැබෙනවා E කියලා කලාපයක්, ලුක්ම කලාපයක්. මේකේ දක්වලා තියෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා. එතකොට කලාප පහකින් අපිට කිව්වේ මෙතන කලාප 6ක් තියෙනවනේ කියලා. ලංකාවේ මේ E කියන කලාපය දක්වන්න ලැබෙන්නේ නැහැ ලංකාවේ පස්සේ. ඒ සාමාන්‍යයෙන් මුළු ලෝකෙම ගත්තොත් සමහර රටවල මේ E කියන කලාපය දක්වන්න ලැබෙනවා. ඒක තමයි මේක මේ E කියන කලාපය දක්වලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට විභාගෙ ලියන්න આવොත් ඔයාලා ලියන්න ඕනේ කලාප පහයි O A B C සහ R. මේ ටික හඳුන්වලා ලියන්න ඕනේ. ඊගාට අපිට රචනා ප්‍රශ්නකට ගොඩක් දුරට මේ පස ගැන අහන්න පුළුවන්. ඒකෙදි ගොඩාක් වැදගත් වෙනවා මේ ඇයි අපි මේ විදිහට පසක් ගැන අධ්‍යයනය කරන්නේ. පස්සේ පැතිකඩ අධ්‍යයනය කිරීමෙන් මොකද අපිට ලැබෙන ප්‍රතිලාභ. ගොඩක් වෙලාවට ස්ට්‍රක්චර්ඩ් වලට මේ වගේ දේවල් වලට ඔයාලට උත්තර ලියද්දි වැදගත් වෙන්න පුළුවන්. ඒකෙදි ඔයාලා හිතන්න. මේක දීලා තියෙන්නේ ඔයගොල්ලෝ හිතලා බලන්න. අපි මේ පැතිකඩයක් අධ්‍යයනය කරාම මොනවද ලැබෙන ප්‍රතිලාභ. ඒකෙදි අපිට පස්සේ එක් ගැඹුරේ එක් ස්තරවල ඝනකම ගැන අවබෝධයක් ගන්න හැකියි. එතකොට අපිට පුළුවන් මුල් වර්ධනය ගැන යම් කිසි අදහසක් ගන්න. ඒ මුල් වර්ධනයේ එක් ස්තරවලට බෙදෙන්නේ කොහොමද? මේ ස්තරවලට අනුව මුල් කොච්චරක් වර්ධනය වෙයිද? ඒ වගේ අපිට පැතිකඩෙන් අපිට ඒ වගේ දේවල් තීරණය කරගන්න පුළුවන්. ඒ වගේ තමයි බිම් සකස් කළ යුතු ගැඹුර. බිම් සකස් කරන ඕනේ ගැඹුර මේ පැතිකඩ අනුව අපිට තීරණය කරගන්න පුළුවන්. මොකද ඒ පාංශු ගැඹුර ගැන අධ්‍යයනයත් එක්කම අපිට මේ විවිධ උපකරණ තියෙනනේ බිම් සකස් කරද්දී. මෙච්චර ගැඹුරට සකස් කරන්න නම් මේ වගේ උපකරණ මේ විදිහට සකස් කරන්න මේ වගේ උපකරණ. මේ වගේ වෙන වෙනම අපිට උපකරණ තීරණය කරන්න මේ පාංශ පැතිකඩ අධ්‍යයනය හරියට උපකාරී වෙනවා. ඒ වගේ තමයි විවිධ ස්තරවල අඩංගු ඛනිජ හා ඒවායින් පසට එකතු වෙන පෝෂකයන් පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. මේ පස්සංශු මේ පැතිකඩක් හදුවන් පස්සේ අපිට ඒවැයි තියෙනවා නම් හරි. යකඩ හිමටයිට් තියෙන, සිලිකා තියෙන. ඒ වගේ තියෙන පෝෂක ගැන අධ්‍යයනයක් අපිට කරන්න පුළුවන් වුණාට පස්සේ අපිට යොදන්න ඕන පෝෂක ගැන අවබෝධයක් ගන්න පුළුවන්. කියන්නේ තියෙනේ ඕනේ නැහැ. නැතිව තමයි අපි දාන්න ඕනේ. ඒ වගේ තමයි එක් ස්තරවල ජල වහන තත්ත්වය පිළිබඳ අදහසක් ගන්නත් පුළුවන්. ජල වහනය අධික නම් කොහොමද පාට? ජල වහනේ නැත්නම් කොහොමද පාට? මේ විදිහට මේ ස්තරවල තියෙන පාටවල වෙනස්කම් වලින් අපිට ඒ දේ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ තියෙන දැන් අපි කතා කරපු හැම දෙයකම සාරාංශයක් විදිහට මේ පස ගැන අධ්‍යයනය කරන්න ඕනේ කියලා අපි පොඩ්ඩක් කතා කරමු. මේ තමයි පාෂාණ වගේම මේ පස පිළිබඳ අපි අධ්‍යයනය කරාන් පස්සේ යොදන පොකර වර්ග පිළිබඳ අපිට සැලකිලිමත් වෙන්න පුළුවන්. මේ පාෂාණවල ඒ කියන්නේ පසෙහි දක්නට ලැබෙන ඛනිජ වර්ග, පෝෂක වර්ග අපිට හඳුනගන්න පුළුවන් වෙනනේ පස ගැන අධ්‍යයනය කරාම ඊපස්සේ අපි හිතනවා ඒ කියන්නේ මේ පෝෂකේ තියෙනවා මේක තමයි අඩු. අපි මේක යොදන්න පුළුවන්. අඩු පාඩ පසක් ගත්තොත් එහම මේකේ හොඳට කාබනික ද්‍රව්‍ය තියෙනවා. ඊට පස්සේ රතු පාට ගත්තොත් එහම මේකේ යකඩ හොඳට තියෙනවා. ඒ වගේ අපිට හිතාගෙන අපිට පුළුවන් වෙනවා අවශ්‍ය පොහොර වර්ගය නිර්ණය කරන්න. ඒ වගේම තමයි ජල වාහන පද්ධතියක් ක්‍රියාත්මක කරන්න. එතකොටත් අපිට පස පිළිබඳ අධ්‍යයනය වැදගත් වෙනවා. ඒ කියන්නේ පසට ගැළපෙන භෝග වර්ගය නිර්ණය කරනකොට පස සංරක්ෂණයට අවශ්‍ය ක්‍රම තීරණය ගන්න. පස්සෙන් මෙන්න කාලය ගැන සැලකිලිමත් වෙන මේ හැම දෙයකදීම පස පිළිබඳ අධ්‍යයනය අපිට වැදගත් වෙනවා. මේ විදිහට විෂය ශාස්ත්‍රයේ ඉන්න වැදගත්ම කොටසක් තමයි පස කියලා කියන්නේ. මේ පස ගැන අපි මේ විදිහට ඔයාලට යම් කිසි කරුණු කීපයක් දුන්නා. ඔයාලා මේක හොඳට බලලා තව තවත් මේ පිළිබඳ අධ්‍යයනය කරලා සක්සස්ෆුලි භාගයෙන් ඉතා හොඳ සාමර්ථ්‍යයක් ලබා ගන්න ඔයාලා හැමෝටම හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගේ සංවිධානය කරන මේ ටෙලිබිමේ සංබිම අධ්‍යාපනික වැඩසටහන ඒ සඳහා ඔයාලට රුකුලක් වෙන්න ඇති කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.